පසුගිය කාලවකවානුව තුළ ශ්‍රී ලංකාවේ කතාබහට ලක්වුණු ප්‍රධාන මාතෘකා කීපය දෙස බැලුවම ඒ පිළිබඳව අදහස් දක්වනු ලැබූ අපේ හිතවතුන් සාමාන්‍ය ජනතාව බොහොම ප්‍රතිවිරුද්ධ මත දෙකක තුනක ඉන්න බව අපට පේන්න තියෙනවා. එතනදී එකිනෙකා අනිත් අයට තමන්ගේ අදහස ඉදිරිපත් කරන්නට දෙන ඉඩකඩ පිළිබඳව ප්‍රශ්නයක් තියෙනවා. අනිත් කෙනාගේ මතය වැරදි, මගේ මතය පමණයි හරි කියන දැඩි ස්ථාවරයේ ඉඳගෙන අනිත් අයට මේ විදිහට කතා කරන්න අයිතියක් නැහැ කියන මතයේ ඉඳගෙන තමයි අනිත් අයගේ අදහස් පිළිබඳව විනිශ්චයක් දෙනවා අපි දැක්කේ. හොඳයි. මට කියන්න අවශ්‍ය කරන කාරණාව මම මේ විදිහට පටන් ගන්නවා. බුදුහාමුදුරුවෝ කිව්වා මහණෙනි ළඟ නොබලන්න දුර බලන්න කියලා. මිනිස්සුන්ට ළඟ පමණක් පෙනෙන තරමට ඒ අයගේ දුර්වලතාවලින් ප්‍රයෝජනෙ ගන්න ඉන්න කවුරුන් හෝ කණ්ඩායමකට දේශපාලකයින්ට පාලකයින්ට ඒක පහසුවක්. දුර නොපෙනෙන තරමට දුර නොබලන අපට ඒක ආශ්වාදජනකයි. මොකද අප එදිනෙදා පේන ළඟ තියෙන දේවල් පිළිබඳව දකිනවා, කතා කරනවා, සතුටු වෙනවා, දුක් වෙනවා. නමුත් අපිට එයින් ඔබ්බෙහි තියෙන යමක් නොපෙනෙන තාක්කල්, අපිට දුර පෙනෙන්නේ නැති තාක්කල් අපි පහසුවෙන් සරල ජීවිත ගත කරනවා. නිසා මිනිස්සු කැමති ඒකට. අනිත් කාරණාව තමයි මිනිස්සුන්ට දුර නොපෙනෙන තරමට සැලැස්සුවාම පාලකයන්ට, දේශපාලකයන්ට අපිව ඉදිරියට අරගෙන යන්න, Tamanට කැමති පැත්තකට යොමු කරන්න, අපිව රවට්ටන්න, අපිව අන්දන්න හරිම පහසුයි. ආවේගාත්මක ප්‍රකාශ වලින් හදවතට තට්ටු කරලා කතා කරලා අවුස්සලා අරගෙන ඒගොල්ලන්ගේ ඇඟ ඇතුලේ ඉන්න යක්ෂයා එළියට ගන්න දේශපාලකයන්ට පුළුවන්කම ලැබෙනවා. දේශපාලනමය මතිමතාන්තර තියන අයට, බලය පිළිබඳව උවමනාවක් තියන අයට පුළුවන්කම තියෙනවා. ඒ නිසා අපි ළඟ නෙමෙයි දුර බැලිය යුතුයි. මේ බලන්න. සිංහල රජ කාලේ රජුරෝ ඊට යටින් ඉන්න රදලයින්ව, පසු පෙළ නායකයින්ව, දෙවෙනි පෙළ නායකයින්ව කෙටෙව්වා. එතකොට කවදාවත් සිංහාසනයට ප්‍රශ්නයක් එන්නේ නැති නිසා උඩරට රාජධානියේදී අපි මේ සිද්ධිය දැක්කා. රදලයෝ රජුරවන්ට ආසන්නයෙන් ඉන්න ඊළඟට බලය තියෙන නායකයයි රජුරවන්වයි බිඳෙව්වා. සුද්දෝ රජුරවන්වත් රදලයින්වත් බිඳෙව්වා. රදලයින් කණ්ඩායම් වලට කැඩුවා. එකිනෙකා බිඳෙව්වා. කවදාවත් සුද්දාට විරුද්ධව මේ අයට එක පෙළට හිට ගන්න ලැබෙන්නේ නැහැ එතකොට කියලා සුද්දා දන්නවා. යන්න කිට්ටු වෙලා අපට ජාතික නියෝජනයක් හදලා දුන්නා. සිංහල නියෝජනය, දෙමළ නියෝජනය සහ මුස්ලිම් නියෝජනය පමණක් නෙවෙයි, බර්ගර් අයටත් වෙනම නියෝජනයක්. ජාතීන් වශයෙන් අපි බෙදලා ගියා. ඊට පස්සේ ආපු නායකයෝ ඒකෙන් උපරිම ඵල නෙලා ගත්තා. සිංහල, දෙමළ, මුස්ලිම් මේ සියලු නායකයෝ තමන්ගේ ජාතිය මුල් කරගෙන මේ රට එක රටක්, මේ රටේ ඉන්න මිනිස්සු එක ජාතියක්, ශ්‍රී ලාංකේය ජාතිය කියන අදහස පැත්තකින් තියලා මහ ජාතිය සුළු ජාතීන් කියලා බෙදලා ඒකේ වාසිය ලබා ගත්තා. අපි අවුරුදු 30ක යුද්ධයේදී අත්විඳේ ඒ අපි බෙදලා තිබුණු ඒ බෙදීමේ වරද ජනතාවට මේක අපේ රට, මේ රට අපි එකතු වෙලා දියුණු කරන්න ඕනේ, මේක අපේ සියලු දෙනාටම අයිති රටක් කියලා පිළිගන්න සාධාරණ වෙන්න බැරි නම් ඒ රට දියුණු වෙන්නේ නැහැ. අද ලෝකේ ජාත්‍යන්තර වශයෙන් අත්දැකීම් ඔබට තියෙනවා. ස්විට්සර්ලන්තේ බලන්නකෝ. භාෂාවන් 4ක් කතා කරන විවිධ රටවල් වලින් එකතු වෙලා හැදිච්ච එක ස්විස් ජාතියක් ඉන්නවා. ඒ මිනිස්සු තමන්ගේ ප්‍රදේශයේදී තමන්ගේ භාෂාව කතා කරන නමුත් තමන්ගේ බැංකුවේදී තමන්ගේ භාෂාවෙන්, තමන්ගේ පාසලේ තමන්ගේ භාෂාවෙන් කතා කළ නමුත් එක ස්විස් ජාතියක් විදියට හිතනවා. අපිට මේක ඇති කරගන්න බැරිද? අපි එහෙම හිතුවොත් සිංහල ජාතියට අවනම්බුවක් වෙනවද? අර දෙමළ, අර තම්බියා, අර සිංහලයා කියලා අපි බෙදාගෙන ලෝකයේ ඉදිරියට යන ජාතීන් අතර ආපස්සට හැරිලා අපි යනවා. මේ தත්ත්වය ඉතා භයානක තැනකට දැන් ඇවිල්ලා තියෙනවා. අපේ අඩුවකට තිබුණේ ආගමික යුද්ධයක් විතරයිනේ. දැන් ආගමික යුද්ධයකට අවශ්‍ය කරන පස පෙරලා පොහොර දමා බීජ පැල කරමින් ඉන්නවා.
ආගමික අන්තවාදයේ අස්වැන්න නෙලන්න සිද්ධ වෙන්නේ මලසිරුරු වරින් බව මේ දේශපාලකයින්ට මේ පටු ආකල්ප වලින් ජනතාව මෙහෙවන බලලෝභී පුද්ගලයින්ට අමතක වෙලා තියෙනවා. අපි සාමාන්‍ය ජනතාව අපි ඒ අය කියන විදිහට නටනවා. අපට හිතට දැනෙනවා වැඩිනේ ආවේග වැඩියෙන් දැනෙන જાතියක් නේ අපි. ඒ නිසා අපි ආවේග හිතට අරගෙන ඒ ආවේග මැත්තේ නැහෙන්න සහ නසන්න උත්සාහ කරනවා. කපන්න කොටන්න මරන්න සූදානමින් අපි ඉන්නවා. මේ අපි යන්නේ ඊට භයානක තරකට. වැඩි ඈතක නොවේයි ඔබට මතකයි අපි කොයිතරම් දුක් විඳද කොයිතරම් බියකින් ජීවත් වුණාද මීට දශක කිහිපයකට පෙර සිට. සිංහල හෝ වේවා දෙමළ හෝ වේවා ගෙදරකට පැනලා කෑලි කෑලි වලට කපලා දානකොට තමන්ගේ තාත්තව අම්මව දරුවන්ගේ ඇස් ඉදිරි පිට ගෙදරකට පැනලා දරුවන්ව කෑලි කෑලි වලට කපලා දානකොට වෙඩි තියනකොට මොළ කෑලි එළියට විසිවෙන්න දෙමව්පියන්ගේ ඇස් ඉදිරි පිට ඒ තාත්තා දෙමළද ඒ තාත්තා සිංහලද ඒ අම්මගේ කඳුළු ඒ අම්මගේ කිරි ඒ අම්මගේ ලේ සිංහලද දෙමළද කියන එක ප්‍රශ්නයක් උනේ නැහැ. සිංහල මට මගේ දරුවා පිළිබඳව දැනෙන ආදරය ආශාව තණ්හාව දෙමළට මුස්ලිම් මිනිහට දැනෙන එක සාධාරණයි කියලා හිතන්න මුළු මහත් ශ්‍රී ලාංකිකයන්ට පුළුවන් වෙන තුරු අපේ රටට නිදහසක් ලැබෙන්නේ නැහැ. අද මේ පවතින තත්වය අපට අඩු වෙලා තිබුණ දෙන්නේ සිංහල මුස්ලිම් කෝලාහලයකට දැන් අපි මග සලසමින් ඉන්නවා. ඒකට හදන්න ඕනේ කතන්දරයක්. අන්න අතන මුස්ලිම් මිනිස්සෙක් සිංහල ගෑනු කෙනෙක්ව දූෂණය කළා. ඒ මුස්ලිම් හින්දා සිංහල හින්දා කළා නෙමෙයි. ඒ නැහැදිච්චකමට නූගත්කමට සමාජ ජීවත් වෙන්න දන්නේ නැතිකමට සිංහල දෙමළ මුස්ලිම් ભેදකින් තොරව ඒ වැරද්ද කළා. මොකද අද අපේ රටේ එක දවසකට ස්ත්‍රී දූෂණ 10කට වඩා වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙනවා. වාර්තා වෙන සංඛ්‍යාව 10ක් හෝ ආසන්න සංඛ්‍යාවක් තමයි. නමුත් ඊට හුඟක් වැඩි සංඛ්‍යාවක් සමාජ විද්‍යාත්මකව බැලුවොත් ඒ වගේ දෙගුණයක් සිද්ධ වෙනවා. ඒකට සිංහල දෙමළ මුස්ලිම් සම්බන්ධයක් නැහැ. හැබැයි යම් කිසි තැනක ඒකට සම්බන්ධ වෙලා හිටියොත් එහෙම සිංහල මිනිස්සෙක් දෙමළ ස්ත්‍රියක් හරි මුස්ලිම් ස්ත්‍රියක් හරි දූෂණය කරලා තිබුණොත් අන්න අපි එතෙන්ට අලවනවා ජාතිවාදී ආගම්වාදී ලේබලයක්. මුස්ලිම් වරෙක් බෞද්ධයෙක්ගේ ගෙදරට පැනලා ඒ ගෙදර බඩුවක් හොරකම් කළොත් ඒ ගෙදර බඩු මුට්ටු වලට අලාවාහනි කළොත් අන්න එතෙන්ට ආගම්වාදී සංකල්පයක් ගෙනල්ලා දානවා. මෙන්න මේක තමයි අද සිදුවෙමින් පවතින්නේ. ඊට පස්සේ කල්ලි ගහිලා පොළු මුගුරු අරගෙන මුස්ලිම් ගෙවල් විනාශ කරනවා. මුස්ලිම් වරුන්ගේ පැත්තක ඕක සිද්ධ වුණා නම් සිංහලයින්ගේ ගෙවල් විනාශ කරයි. දැන් මේ අරාඳින්නේ ආගමික කලකෝලහලයකට. කාටද මේකේ වාසිය තියෙන්නේ? මිනිස්සුන්ව බෙදලා කෑලි කෑලි වලට කඩලා දෙකට තුනට කඩලා පාලනය කරන්න පහසුයි. ඒකයි ඉස්සර රජවරු කළේ. ඒකයි සුද්ද කළේ. ඒකයි අපේ දේශපාලකයා කළේ. මේ දුර්දාන්ත පාලන ක්‍රමයක තිබිය යුතු ලක්ෂණ තමයි මේ අපි දකින්නේ. මම කියන්නේ අපේ පාලන ක්‍රමය දුර්දාන්ත පාලන ක්‍රමයක් කියලා. නමුත් නිසි යහපාලනයක් ගෙනියන්න බැරි රටක අනාගතයේ පිළිබඳව පැහැදිලි සැලැස්මක් නැති රටක ජනතාවට වග කියන්නේ නැති රටක සිද්ධ විය යුතු කාරණා සියල්ල මේ මොහොතේ එලෙසින්ම මගේ රටේ සිදුවෙමින් පවතිනවා. මන්ද පළවෙනි කාරණා දැන් මීට ටික කලකට පෙර මුස්ලිම් කඩවල් වර්ජනය කරන්න කියලා නව ආරෝපිත බෞද්ධ සහජීවනය හඬනංවන්න පටන් ගත්තා. මෙච්චර කාලයක් මේ බෞද්ධ පුනර්ජීවනය කොහෙද තිබුණේ? පන්සල් වලට දාන දෙන්නේ නැති, හාමුදුරුවන්ට රැට කන්න උයා ගන්න සිද්ධ වෙන. මම එහෙම කියන්නේ ඈත දුෂ්කර ගම්මානවල ඉස්කෝලේ යන පිරිවෙන් යන හාමුදුරුවරු පාඩම් කරනකොට රැට නොකා ඉන්න බෑ. ඒ තරුණ දරුවෝ
හාමුදුරුවෝ වෙලා සිවුර පොරව ගත්තට හෙට උදේට පිරිවෙනට ගිහිල්ලා විභාග කරන්න පාඩම් කරන්න තියෙනවා. එතකොට ලොකු හාමුදුරුවෝ කඩේට ගිහිල්ලා මඤ්ඤොක් කාල ටිකක් ගෙනල්ලා තම්බල රැට උයලා දෙනවා. මෙහෙම පන්සල් අපේ රටේ තියෙනවා. උදේට තේ එක බොන්න කිරි නැතුව ප්ලේන් ටී එක බොන 25ක් 30ක් පුංචි හාමුදුරුවෝ ඉන්න පන්සල් අපේ රටේ ඈත හද්දක් පිටිසර ගම්මානවල තියෙනවා. එතකොට කොමේ ආගමික පුනර්ජීවනය? බෞද්ධයා පිළිබඳව බෞද්ධයින්ට තියෙන කැක්කුම, බුද්ධ ආගම පිළිබඳව තියෙන කැක්කුම. දැන් බකට් එකක එළියේ බුද්ධ රූපයක් ගහලා තිබුණොත් මහ විනාශයක් සිද්ධ වුණා වගේ ඒකට කෑ ගහනවා. බුදුහාමුදුරුවන්ට හදවතින් වඳින්නේ නැති, බුදුහාමුදුරුවෝ කියපු අවිහිංසා ගුණය හදවතින් රකින්නේ නැති, බුදුහාමුදුරුවෝ කියපු ලෝභය, ද්වේෂය, මෝහය නැති කරන්නේ නැති, පන්සිල් ගන්නෙ නැති, පන්සිල් රකින්නේ නැති මිනිස්සු අද බෞද්ධ ආලම්බනයක් ඇති කරගෙන වෙනම විශාල ආවේගයක් ඇති කරගෙන තියෙනවා, ආරෝපණය කරගෙන තියෙනවා බෞද්ධකම පිළිබඳව. මෙන්න මෙතන වරදක් තියෙනවා. බෞද්ධයින්ට බෞද්ධ පිළිවෙත් අනුගමනය කරනවා නම් අපේ රටේ කරන්න තව ගොඩක් දේවල් තියෙනවා. දකින්න තවත් අනන්ත අප්‍රමාණ දුක් වේදනාවන් තියෙනවා අපි අතර ඉන්න සමාජ මිනිස්සුන්ගේ. නමුත් නමට බෞද්ධයන් වීමෙන් පළක් නැහැ. අරුට ගහන්න, මරන්න, කපන්න, කොටන්න, විනාශ කරන්න. ඒ කඩේ වැහුවොත් මගේ කඩේට බිස්නස් ඇති වෙයි කියලා එතන ජාතිවාදයේ, ආගම්වාදයේ ආරෝපණය කරන මිනිස්සු බෞද්ධයෝ කියලා අපි කියන්නේ නැහැ. ක්‍රිස්තියානි කාර්යයන්ගේ පැත්තත් ඒකයි, මුස්ලිම් වරුන්ගේ පැත්තත් ඒකයි. බෞද්ධ පන්සල් තියෙන තැන්වල මුස්ලිම් දේවස්ථානයක් හදනවා නම් එතන කුමන්ත්‍රණයක් තියෙනවා. පන්සල් තියෙන තැන්වල ඉස්සර නටමුන් තිබුණු තැන්වල කුරුසයක් ගෙනලා ගහලා තියෙනවා නම්, හින්දු දේවස්ථානයක් හදලා තියෙනවා නම් එතන කුමන්ත්‍රණයක් තියෙනවා. නැත්තේ නෑ. පල්ලි කඩලා දානවා නම්, දේවස්ථාන සමතලා කරනවා නම් එතන කුමන්ත්‍රණයක් තියෙනවා. අන්‍ය ආගම් වලට හරවනවා නම්, සල්ලි දීලා දුප්පත් මිනිස්සුන් වෙනත් ආගමකට ගන්නවා නම් එතන ප්‍රශ්නයක්, වැරද්දක් තියෙනවා. නමුත් මේ ප්‍රශ්නය මිනිසුන් දෙකොටසක් එනකොටාගෙන සිවුරු කරට අරගෙන ගිහිල්ලා කෑ ගහලා දාමරිකයෝ ත්‍රස්තවාදියෝ විදියට හැසිරිලා බලාත්කාරය පාවිච්චි කරලා බුදුහාමුදුරන්ට අගෞරව කරලා කරන දෙයක් නෙමෙයි. ඒකට ගත යුතු ක්‍රියාමාර්ගයක් තියෙනවා. ඒ ක්‍රියාමාර්ගයේ ගත යුතු තැන ඒ ක්‍රියාමාර්ගය ගන්නෙ නැත්තම් එතන කුමන්ත්‍රණයක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කිව්වේ, මහණෙනි, දුර බලන්න ළඟ නොබලන්න. මේ මොහොතේ අපි සමාජයට කියනවා, මිත්‍රවරුනි, දුර බලන්න ළඟ නොබලන්න. ඔබේ ආගමට ඔබ ආදරය කරනවා. ඔබේ ආගමට ඔබ ආදරය කරනවා නම් ඔබේ ආගමේ කියලා තියෙන මූල ධර්ම ටික ඉස්සෙල්ලම රැකලා ඉන්න. මේක අපි ආගම කියලා මුල් කරගෙන, අපේ ආගමට තියෙන ආදරය මුල් කරගෙන අපි අනාදරය පතුරවනවා, වෛරය පතුරවනවා, මිනිමරා ගන්නවා නම් එතන ආගමික භක්තියක් කිසිම ආගමක නැහැ. කිසිම ආගම්වාදියෙකුගේ නැහැ. අවසානයේ සිද්ධ වෙච්ච සිද්ධිය ගන්න. බෝවත්තේ හාමුදුරුවෝ ගව ඝාතනය වළක්වන්න කියන මූලික යෝජනාව සමග තවත් යෝජනා කිහිපයක් එක්ක සිරි දළදා හාමුදුරුවන්ගේ ඉස්සරහා වෙසක් පොයදා පෙට්‍රල් දාගෙන ගිනි තියාගෙන සියදිවි නසාගත්තා. මේ ප්‍රකාශය දිහා බලන්න කොයිතරම් අනුවේදනීයද කියලා. හාමුදුරු නම. එතකොට මේ ගැන ආගමික වශයෙන් මත දැක්වීම ගොඩක් සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා මම තවදුරටත් ඔබේ කාලේ ඒ වෙනුවෙන් ගන්න සූදානම් නැහැ. සියදිවි නසා ගැනීම ආගමික ප්‍රතිපත්ති අනුකූලද? වැදගත්ම කාරණාව මට මෙතන පෙනෙන, දළදා වහන්සේ අපේ රටේ බෞද්ධයින්ගේ මුදුන් මල් කඩ. සියදිවි නසා ගන්න කෙනා සියදිවි නසා ගන්න යම්කිසි තැනකට ගිහිල්ලා මේ විදිහට ප්‍රසිද්ධියේ එතෙන්ට තමන්ගේ විරෝධය දක්වන්න. මේ හාමුදුරුවෝ සියදිවි නසාගත් එක වැරදි, සම්පූර්ණයෙන්ම වැරදි.
උන්වහන්සේට ඊට මෙහා ක්‍රියාමාර්ගයක් ගන්න තිබුණ තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන්. තමන්ගේ ඉල්ලීම් වෙනුවෙන් උපවාසයක් කරන්න තිබුණා. ඒක මාරාන්තික උපවාසයක් කරන්න තිබුණා. හොඳයි සියදිවි නසා ගන්නම ඕනෙම නම් පාර්ලිමේන්තුව ඉස්සරහට ගිහිල්ලා නීති පනවන ආයතනයේ ඉස්සරහට ගිහිල්ලා ඒ ආයතනයේ වැරදි කෙනෙක් ලෝකෙට පෙන්නලා සියදිවි නසා ගන්න තිබුණා. මං කියන්නේ සියදිවි නසාගත්ත එක හරි කියලා. එහෙම යන්න තිබුණේ පාර්ලිමේන්තුවට. එහෙම නැත්නම් අලුත් කඩේ මහාධිකරණයේ ඉස්සරහට. එහෙම නැත්නම් බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ඉස්සරහට. එහෙම නැත්නම් අඩු ගානේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉස්සරහට. නමුත් මේ කලේ මොකද්ද? දලදා වහන්සේට අගෞරවයක් ලෝකයේ ඉදිරියේ දලදා වහන්සේව ප්‍රතික්ෂේප කරන ගතියක් මේකෙන් පෙන්වුවා. බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකට සියදිවි විනාශා ගැනීම කොයිතරම් දුරට සාධාරණද කියන එක ගැන මම කතා කරන්න යන්නේ නැහැ. එතනදී තමා පිළිබඳව ඇතිවන වෛරය, ද්වේෂය තමයි ඉස්මතු වෙලා පේන්නේ. ඒ නිසා ආදරණීය ජීවිත පූජාවක් විදිහට මේ කාරණාව සලකන්න බෑ කියලා අපි විශ්වාස කරනවා. හැබැයි අපේ රටේ ජනතාව දෙකට බෙදිලා සිත්තිවි ජනමත විචාරණේ අද හවස වන විට මම බැලුවා පරිගණක පාවිච්චි කරන ජනතාව ඡන්ද දීලා තියෙනවා, මනාපය ප්‍රකාශ කරලා තියෙනවා. භාගයට කිට්ටු ප්‍රමාණයක් කියනවා මේක උත්තම ජීවිත පූජාවක් කියලා. කියන්නේ මිනිස්සුන්ට දැනিলা තියෙන්නේ මේ ළඟ අපිට පේන දේ. අපි උන්වහන්සේට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. නමුත් උන්වහන්සේ ගත්ත ක්‍රියාමාර්ගය අපි අනුමත කරන්නේ නැහැ. උන්වහන්සේගේ චරිතය පිළිබඳ ප්‍රශ්න, නීතිමය ප්‍රශ්න, හොරමරකම් පිළිබඳ ප්‍රශ්න අපි මෙතනදී කතා කරන්නේ නැහැ. අපිට ඒවා අදාළ නැහැ. නමුත් අපට අදාළ වන්නේ ගත්ත ක්‍රියාමාර්ගයේ කොයිතරම් දුරට හරිද කියලා. සියදිවි නසා ගන්නවා නම් ස්වාමින් වහන්සේ ඔබ වහන්සේට තිබුණා අපේ රටේ ස්ත්‍රී දූෂණ දවසකට සිද්ධ වෙන සංඛ්‍යාව කොයිතරම්ද? ළමා අපචාර කිරිකැටි දරුවන්ව ගෑනු පිරිමි ભેදයක් නැතුව අපයෝජනය කරලා මරා දමන සංඛ්‍යාව කොයිතරම්ද? දවසකට එවැනි අපයෝජන 5කට වඩා වැඩි සංඛ්‍යාවක් දරුණු ඒවා සිද්ධ වෙනවා. ඒ වගේ දෙගුණයක් සිද්ධ වෙනවා. මෙන්න මේගොල්ලන්ට මරණ දඬුවම දෙන්න කියලා සියදිවි විනාශ ගන්න තිබුණ නැද්ද? අඩු ගානේ මේක පළවෙනි තැනට ආයුතු ප්‍රශ්නයක් නෙමෙයිද අපේ රටේ? කෝටි ගණන් මංකොල්ල කනවා. බිලියන ගණන් අපේ රටේ දේශපාලකයෝ මංකොල්ල කනවා. හොඳටම දන්නවා, හැම කෙනෙක්ම මේක දන්නවා. කතා කරන්නේ නැහැ. සියදිවි විනාශ ගත්තා නම් ඒ වෙනුවෙන් උන්වහන්සේ බුදු වෙනවා. අපේ රටේ ජනතාව පෙළන දහසකුත් එකක් ප්‍රශ්න තියෙනවා. හරක් මැරීම වැරදි. හරක් මස් කන එකත් වැරදි. සත්ත්ව ඝාතනය වැරදි. හරක් විතරක් නෙමෙයි ඌර බල්ල කුකුල මේ ඔක්කොම සත්තු මරණ එක වැරදි ඇත්ත. නමුත් උන්වහන්සේට සියදිවි විනාශ ගැනීමේ ප්‍රාථමික අරමුණ විදිහට මේ කාරණාව අර ගැනීම වැරදි. ඒ නිසා අපි විශ්වාස කරන්නේ නැහැ මේ මගින් රටට මහ ජනතාවට සේවයක් කරනවා. හැබැයි එක දෙයක් වෙනවා. මේක උදව්වක් වෙනවා හරක් මරණ තැන් වලට ගහන්න. හරක් පිළිබඳව මහ විශාල අනුකම්පාවක් ජනතාව තුළ ඇති කරවන්න. ඇස් ඇරෙන්න. එතකොට දැන් මේකට උත්තරයක් දුන්නා රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා. රටේ පවතින තත්ත්ව අනුව හරක් මරණයක නවත්තන්න බෑ. මොකද මේක ආහාරයක්නේ. අපේ රටේ ජනතාවගේ ප්‍රධානම මාංශමය ආහාරය හරක් මස්. දැනටත් හොරහරක් කොච්චර තියෙනවද? ගෙවල් වල බැඳලා ඉන්න කිරි එළදෙනගේ ගහේ බැඳලා තියෙද්දි ගාතේ කපාගෙන යන තරම් සිද්ධි ලංකාවේ කොච්චර වාර්තා වෙනවද? මේවට විරුද්ධව කතා කරන්නේ නැහැ කවුරුත්. අපි ආපහු යමු අපේ තැනට. අමාත්‍යවරයා කිව්වා ඒක ප්‍රායෝගිකව කරන්න බෑ. මොකද මේ මගින් ජීවත් වෙන 100,000 ගණනක් මිනිස්සු ඉන්නවා. හරක් මරණයට පත් කිරීම ක්‍රමානුකූලව කරන්න ඕනේ කියලා ඔන්න යෝජනාවක් ගේන්න පුළුවන්. සතාට වේදනාවක් නොවන පරිදි එහෙම කරන්න නිර්වින්දනය කරලා හරි එහෙම කරන්න විවිධ රටවල් ලෝකෙ දියුණු රටවල් සතාගේ වේදනාව අවම කිරීම සඳහා මරණයට පත් කරන සතාගේ වේදනාව අවම කරන්න ක්‍රම සාවිදි තියෙනවා. මේ දසවද දීලා මේ සත්තු මරන්නේ. නමුත් ඒක ආහාරයක්. අපේ රටේ අද තියෙන ප්‍රධානම ප්‍රශ්නේ හරක් මැරීම නවත්තන එක නෙමෙයි. මිනි මැරීම නවත්තන එක. පැහැරගෙන යාම නවත්තන එක. පත්තරයට කතා කරන්න තියෙන එක. රූපවාහිනියක ඇත්ත නොකියන එක. මිනිස්සුන්ට සත්‍ය දැනගන්න තියෙන අයිතිය නැති කරන එක. මානව අයිතිවාසිකම් කඩ වෙන එක.
අන්න ඒකට විරුද්ධව රට ඇතුලේ කතා කරන්න. තැන් වල විදේශ රටවල් වලට ගිහිල්ලා රටට හානියක් වෙන විදියට කේලම් කියන්න නෙමෙයි. රට ඇතුලේ සටන් කරන්න මේ දේවල් වළක්වන්න. සීදී විනාශා ගන්න ඉදිරියට එන්න පුළුවන්කම තියෙනවා. දැන් මෙතනදී තවත් කතාවක් මතුවෙනවා. අර ඇමතිවරයා එහෙම කිව්වනේ. කිව්වහම අවසාන අවස්ථාවේදී දේහය පිළිබඳ අවසන් කටයුතු කරන අවස්ථාවේදී මිනිස්සු ඇමතිවරයාට හු කිව්වා. මිනිස්සු ඉන්නේ ආවේගෙන්. සාධාරණව හිතන්න බෑ. රටක ඇමතිවරයෙකුට හරක් මැරීම තහනම් කරන්න කියලා නීතියක් එහෙම එකවර ගේන්න බෑ. හොඳයි එහෙම ගෙනාවා කියමුකෝ. එතකොට මිනිස්සු හරක් හොරකම් කරන්න පටන් ගන්නවා. හොරට හරක් මරලා, ගෙවල් වල ඉන්න හරක් හොරට මරලා කිලෝ එක 1000 විකුණන්න පටන් ගන්නවා. ඒ මිනිස්සුන්ට හරක් මස් නැහැනේ. නිසා මේ සාමාන්‍ය මහ ජනතාවට තේරුම් යන්න ඕනේ මේක වැරදි ඇත්ත. සත්ත්ව හිංසාව වැරදි. අපි කතා කරන්න යන්නේ අනුත් සත්තු ගැන. දැන් හරක තමයි මුලට ඇවිල්ලා තියෙන්නේ. හරක කොහොමද මුලට ආවේ කියන එක පිළිබඳව කාරණා දෙකක් තියෙනවා. එකක් මේක Hindu ආభాෂයත් එක්ක ආව එකක්. දෙවෙනි කාරණාව අද අපේ රටේ හරක් වෙළඳාම වැඩිපුර කරන්නේ මුස්ලිම් ජනතාව. අර එක කාලෙක මුස්ලිම් සාප්පු වලට යන්න එපා බිත්තර ගහනවා කියලා මිනිස්සුන්ව බය කළා වගේ හරක් මස් වෙළඳාම යෙදෙන මුස්ලිම් ජනතාවට මුස්ලිම් වෙළෙන්දන්ට ව්‍යාපාරිකයන්ට ගහන්න පාරක් හදාගන්නයි මේක උනේ කියලා අපි විශ්වාස කරනවා. ඒකෙන් පාරක් හදාගන්න උත්සාහ කරනවා කියලා අපි විශ්වාස කරනවා. මේක ඇතුලේ බරපතල කුමන්ත්‍රණයක් තියෙනවා. මේ මුස්ලිම් ජනතාව ආරක්ෂා කරන්න ඕනේ. සිංහල ජනතාවට පළවෙනි තැන දෙන්න ඕනේ. එහෙම කතාවක් නෙමෙයි මේක. සිංහල මුස්ලිම් අරගලයක් ඇති කිරීමේ උත්සාහයක් ක්‍රියාත්මක වෙනවා. මොකද දැන් ඒක තමයි ඊළඟට අපට අවශ්‍ය වෙලා තියෙන්නේ. රටේ හැමදාම ප්‍රශ්න තියෙනකොට ඒ ප්‍රශ්න එදිනෙදා විකාශය කරලා එදිනෙදා ඒ ප්‍රශ්න පිළිබඳව මිනිස්සුන්ට දැනුවත් කරලා දවසේ ප්‍රශ්න අමතක කරන්න පුළුවන්. ඒ අතරතුර දවසේ ආශ්වාදය දෙන්න පුළුවන් විදුලි බුබුලු දාලා කානිවල් හදලා එදිනෙදා ප්‍රශ්න අමතක කරන්න මිනිස්සුන්ට තියන්න පුළුවන්. ඒ එදිනෙදා ජීවිතයට මිනිස්සුන්ව පුරුදු කරන තුරු ළඟ බලා ඉන්න පුරුදු කරන තුරු තමයි මේ සියලු දේවල් ඇති වෙන්නේ. ඒ පුරුද්ද තියෙනකොට පාලකයින්ට හෝ දේශපාලකයින්ට Tamanට කැමති අරමුණ දක්වා ළඟා වෙන්න පුළුවන්. ඒ නිසා තමයි කියන්නේ මහ ජනතාව මේ මොහොතේදී බලන්න ඕනේ ළඟ නෙමෙයි දුර. මේ ප්‍රශ්නය ලඟු කරලා අරගෙන හාමුදුරු කෙනෙක් සීදී විනාසාගත්තා. අපේ බුද්ධ පුත්‍රයෙක් මැරුණා. ඒ නිසා හරක් මරණ එක නවත්තන්න කියලා කෑ ගහන එක ගැන නෙමෙයි අපි කතා කරන්න ඕනේ. මේ පිළිබඳව කතා බහ කරන තවත් බුද්ධ පුත්‍රයෙක් මෙන්න මෙහෙම කියනවා. මේ වැඩේ කාටවත් දැනුවත් කරලා කළා නම් මීට වඩා සරුවට කරන්න තිබුණා. ඒ කියන්නේ මහ ජනතාවට වැඩි ප්‍රකම්පනයක් ඇති කරන විදිහට සමාජයට මේක කරන්න පුළුවන්කම තිබුණා. අපි බෞද්ධ ස්වාමීන් වහන්සේ නමකගෙන් එහෙම ප්‍රකාශයක් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒක ඇතුලේ තියෙන තනිකර දේශපාලනය. බුද්ධ ආගම රැක ගන්න උවමනා නම් ආගමක් රැක ගන්න උවමනා නම් පවතින ජරා ජීර්ණ පක්ෂ දේශපාලන ක්‍රමයෙන් මේ ආගමික ናයකයෝ අයින් වෙන්න ඕනේ. එහෙම නැතුව විවිධාකාර කණ්ඩායම් හදාගෙන දේශපාලනයට අතපවන්න යනවා නම් හාමුදුරුවරු දේශපාලන හයිහත්තිකමක් අරගන්න උත්සාහ කරනවා නම් හාමුදුරුවරු ඒක බුද්ධ ආගමේ අවසානය. අපිට මේ පිළිබඳව තීරණ ගන්න මහා නායක දෙපළක් ඉන්නවා. ඒ මහා නායක දෙපළ මේ මොහොතේ නිහඬයි. හෝ නිහඬ කරවලා අපේ රටේ බරපතල යටිකූට්ටු ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙමින් පවතිනවා. ඒකයි අපි දුර බලන්න කියලා කියන්නේ. මේ හාමුදුරුවෝ සීදී නසාගත් සිද්ධියත් එක්ක මේ කාරණා එළියට ආවා. දැන් මම මේ යටිකුට්ටු ව්‍යාපාරය පිළිබඳව පසුව කතා කරන්න තියෙනවා. ඊට පෙර ජනතා සංවාදයට ලකුණු තවත් කාරණාවක්. මේ අපේ ටීවී එක හරහා සංවාද කරන ජනතාව කියන ලැබූ තවත් කාරණාවක්. මාධ්‍ය කරුගේ භූමිකාව. දැන් මහනුවර මාධ්‍ය වාර්තාකරු මේ සියදිවි නසා ගැනීමේ සිද්ධිය මුල සිට දැන සිටියා. ඔහු කැමරා අටවගෙන ප්‍රකාශ ලබාගෙන ලියුමකුත් අරගෙන මේක ප්‍රවෘත්තියක් විදියට රටට දුන්නා. ගිනි ගන්න හාමුදුරුවන්ව වීඩියෝ කරලා රටට දුන්නා. හරිද වැරදිද? අපි ළඟ බලමු. Tamange ඇස් ඉදිරි පිට මිනිස්සෙක් ගිනි තියා ගන්නකොට පැනලා ඒක බේරන්න හරි පොලිසියට දැනුම් දීලා ඒක වළක්වන්න හරි යුතුයකමක් මිනිහෙකුට තියෙනවා. මාධ්‍යවේදියෙක් හොයවා කවුරු හොයවා මිනිහෙකුට ඒ යුතුයකම තියෙනවා. මොන මිනිස්සයාද මේ දිහා බලාගෙන හැම ඉන්නේ කියලා අපිට කියන්න පුළුවන්. මේ ළඟ බැලුවම අපිට පේන දේ ඇත්ත.
අපිට දැනෙනවා අපේ හදවතට. ඔබ එතන හිටියානම් මම එතන හිටියානම් අපි කල යුත්තේ ඒකයි. දැන් මාධ්‍යකරු කරපු කාරණාව පිළිබඳව දුර බලමු අපි. අවුරුදු 30ක මිනි මලකඳන් 100,000 ගාණක් දැකපු මහා ජනතාවක් සමාජයක් අපිට ඉන්නේ. මේ තියෙන්නේ පශ්චාත් යුද මානසිකත්වය. දොස්තරවරුන්ට ලේ දැක්කම සිහි නැති වෙන්නේ නැහනේ. අපට සාමාන්‍ය ජනතාවට මාධ්‍යකරුවන්ට මරණයක් කියලා කියන්නේ තවත් එක ප්‍රවෘත්තියක් පමණයි. දැන් මනුස්සකම අතු ගෑවිලා ගිය සමාජයක අපි ඉන්නේ. ඒ නිසා මේ සමාජෙදී කිසිවෙක්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ ඒ දේ. ඒ ඔක්කොම ඉස්සෙල්ලා සමාජය තුල මනුස්සකම ප්‍රතිෂ්ඨාපනය කරන්න වගකීමක් රටේ ජනතාවට තියෙනවා. එහෙමනම් වගකීම යුත්තන්ට තියෙනවා. එහෙමනම් ඒ නිසා මාධ්‍යකරුගේ දෘෂ්ටි කෝණයෙන් බැලුවම ඔහුට මේක ප්‍රවෘත්තියක් විතරයි. පමණක්ම නොවේයි. ඔහු මේ කතාව හරියට මුල සිට මහ ජනතාවට ඉදිරිපත් කරපු නිසා පමණයි අද මේ කතාව මේ විදියට කරන්න ඔබටත් මටත් හැකි වෙලා තියෙන්නේ. කිසිවක් නොදැන හාමුදුරුවෝ සියදිව නසා ගත්තනම් මිනිස්සු කී දෙනෙක් අද ජාතික අභිමානයෙන් බුද්ධාලම්බන ප්‍රීතියෙන් කෑ ගහන මිනිස්සු කී දෙනෙක් කියයිද මේ හාමුදුරුවන්ට දරුවෙක් ලැබෙන්න හාමුදුරුවන්ගෙන් දරුවෙක් ලැබෙන්න හිටියක් පන්සලේ උපාසිකාවකට කියලා මෙහෙම පදයක් නොහදයිද? තව කොයිතරම් දේවල් හදයිද? මේ කාරණාවන් පිළිබඳව මාධ්‍ය හරියට දැනුවත් කරන්න ඒ මනුස්සයට පුළුවන්කම තිබුණා. ඔහු වරදක් කළා අපි පිළිගන්නවා. සාමාන්‍ය මානසික මට්ටමේ වරදක් කළා. ඇත්ත. නමුත් හාමුදුරුවන්ට සීදී වෙනස ගන්න ඕනෙමයි. ඒක බොහොම පැහැදිලි. හාමුදුරුවෝ ප්‍රධාන ස්ථානවලට ඒක කිව්වේ නැහැ. හාමුදුරුවන්ගේ ප්‍රධාන හාමුදුරුවරුන්ට ඒක කිව්වේ නැහැ. තමන් හිට පක්ෂයට කිව්වේ නැහැ. එහෙම නොකිය මේ දේ කලේ හාමුදුරුවන්ට සීදී වෙනස ගන්න උවමනාමයි. ඒ වෙලාවේ හාමුදුරුවන්ට අතට හම්බ වෙච්ච දැනෙන හාමුදුරුවන්ගේ කාලයක සිට ඔහුගේ හිතේ තිබුණු උන්වහන්සේගේ හිතේ තිබුණු අභිප්‍රායන් ටික ලියලා අසං කරලා දුන්නා. මාධ්‍යවේදියා එපා කිව්වට හාමුදුරුවෝ සීදී වෙනස ගැනීම වළක්වන්නේ නැහැ ඔය පවතින තත්ත්වයටදී. නමුත් අපි දුර බැලුවොත් ළඟ නොබල දුර බැලුවොත් මාධ්‍යවේදියා පවා අපේ සමාජයේ හරස්කඩක්. අපේ සමාජයට අද දුක දැනෙන ප්‍රමාණය අඩුයි. අපේ සමාජය අද ආවේගාත්මකයි. ගහන්න, කපන්න, කොටන්න, මරන්න සූදානමින් ඉන්නේ. ඇයි අපි දැක්කේ අවුරුදු 30ක් තිස්සේ. අපේ සමාජයේ පශ්චාත් යුද මානසිකත්වයෙන් මුදවගෙන මිනිස්සුන්ගේ හිත ඇතුලේ ශාන්තිය ගාල්වලා මිනිස්සුන්ට ආදරය කරුණාව ගැන කියා දීලා ආගමික නායකයෝ මේ සමාජය හරියටියට අරගෙන ඉස්සරහට ගෙන යනවා වෙනුවට අද මොකද කරන්නේ? සිවුර ගලවලා කරට අරගෙන අරක කරන්න එපා, මේක කරන්න එපා, ගහපියව, මරපියව, කඩපියව, විනාශ කරපියව. මේ සිංහල අපේ බලේ, මේ බොදු බලේ කියලා පෙළපාලි යනවා. අපිට බලාපොරොත්තු වෙන්න බෑ මේ සමාජයෙන් මීට වඩා කරුණාවක්. අපි ඒ කතාව පැත්තකට තියලා මේ අවසාන ප්‍රතිඵලය මොකක්ද කියලා බලමු. මම ප්‍රවෘත්තියක් පළ කරලා තිබුණා බුරුමේ. මුස්ලිම් සහ බෞද්ධ ජනතාව එනකොටා ගන්න හැටි. පාලකයෝ වාසි ලබන හැටි. අපේ රට අපි අනතුරු හංගවනවා. අපි වගකීමෙන් යුක්තව අනතුරු හංගවනවා. මේ ගමන් කරන්නේ මහා ලේ වැගිරීමක් දෙසට බව. මේ වළක්වා ගැනීමේ උවමනාව සහ මේ වළක්වා ගැනීමේ වගකීම ඔබට මට සහ මුළු මහත් සමාජය මත පැවරී තිබෙනවා. ඒ නිසා මේ ඇවිලෙන ගින්නට පිදුරු දමනයක අපි නවත්තන්න ඕනේ. මෙතන වගකීම යුක්තා